ශ්‍රී ලංකා ආර්ථිකය සෞභාග්‍යමත් හා තිරසාර සංවර්ධනයක් වෙත මංපෙත් විවර කරවන ගමනෙහි තවත් සුවිශේෂී සන්ධිස්ථානයකට අත්පොත් ලැබීමටයි ඔබ අප මේ එක් වී සිටින්නේ. නව තාක්ෂණය යොදා ගනිමින් ඩිජිටල්කරණය වූ ආර්ථිකයක් වෙත පිය නැගීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවත් බලපත්‍රලාභී මූල්‍ය ආයතනත් ජාලගත ජංගම දුරකථන සැපයුම්කරුවනුත් ලංකා ක්ලියර් සමාගමත් එක්ව හඳුන්වා දෙන ලංකා QR ගෙවීම් ක්‍රමවේදය ඔබ අප සියලු දෙනා තබන තවත් එක් යෝධ පියවරක්. මෙමගින් ශ්‍රී ලංකාවේ මූල්‍ය අන්තර්ගතභාවය වැඩි වෙනවා පමණක් නොව ගනුදෙනුවලදී අඩුවෙන් මුදල් භාවිත කිරීමට හෝ නැඹුරු වී වැඩි වශයෙන් සුහුරු යෙදවුම් භාවිතයට සමාජය හුරු වීම රටෙහි ආර්ථික ක්‍රියාකාරකම් වලට ඵලදායී අයුරින් බලපානවා නොඅනුමානයි. රට පුරාම ලංකා QR ජාතික වැඩසටහනේ ලංකා QR ගෙවීම් ක්‍රමවේදය හඳුන්වා දීමේ උත්සවයට අද මෙහි පැමිණ සිටින සම්භාවනීය අමුත්තන් ඇතුළු ඔබ සියලු දෙනා පිළිගැනීමට මේ ආරාධනය ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍යාධිපති KM මහින්ද සිරිවර්ධන මහතාට. නියෝජ්‍යාධිපති සිරිවර්ධන මහතා. සුබෝදෑසනක්. ශ්‍රී ලංකා මහ බැංකුව අප රට තුළ තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා වන සිය ජාතික මෙහෙවරෙහි 70 වසක් සනිටුහන් කරන 2020 වර්ෂයේදීද ජාතිය ප්‍රගතිය උදෙසා සිය කාර්යභාරය ශක්තිමත්ව හා විශ්වාසයෙන් යුතුව පුළුල් පරාශයක ක්‍රියාත්මක කරමින් සිටිනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලික අරමුණු වන ආර්ථික සහ මිල ස්ථායීතාවය රැක ගැනීමද මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය රැක ගැනීමද යන ද්විත්වයම ශක්තිමත් කිරීම කරා යන ගමනේදී 2020 වර්ෂය ඩිජිටල් ගනුදෙනු වර්ෂයේ වශයෙන් අප නම් කොට ඒ සඳහා අවශ්‍ය පියවර මනා පෙරදැක්මකින් යුතුව ගනිමින් සිටිනවා. අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කර ඇති රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි තාක්ෂණය මත පදනම් වන සමාජයක් ඇති කිරීමේදී අත්‍යවශ්‍ය වන 21 වන සියවසේ නැගී එන තාක්ෂණයන් ආර්ථික සමග මුසු කර ඩිජිටල් කරණය වූ ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරමුණ පෙරදැරිව 2020 ඩිජිටල් ගනුදෙනු වර්ෂයේ අරමුණ සාක්ෂාත් කිරීමේ ගමන් මගෙහි තවත් ජාතික වශයෙන් වැදගත් සම්දිස්ථානයක් සනිටුහන් කිරීමට මෙම අවස්ථාවට සැපැමිණි ගරු වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමන්, ගරු මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාර් කබ්‍රාල් මැතිතුමන්, ගරු සම්පකාර සේවා අලි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අසන්ත අලගියවන්න මැතිතුමන්, ගරු සමෘද්ධි ගෘහාර්ථික ශුද්‍ර මූල්‍ය ස්වයං රැකියා ව්‍යාපාර සංවර්ධන හා ඌන ප්‍රයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශයන් සේමසිංහ මැතිතුමන් ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. තවද මෙම අවස්ථාවට සැපැමිණි මහා භාණ්ඩාගාර ලේකම් එස රාටිගල මහතා ගෞරවයෙන් පිළිගනු ලබනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා මූල්‍ය මණ්ඩලය නියෝජනය කරමින් පැමිණි ආචාර්ය රාණී ජයමා මහත්මිය ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගනු ලබනවා. තවද අපගේ ආරාධනය පිළිගෙන මෙහි පැමිණි බස්නාහිර පළාත් වාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇතුළු නිලධාරී මහතුන් රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු නියෝජනය කරමින් පැමිණි ලේකම්වරුන්, කොමසාරිස්වරුන්, සභාපතිවරුන්, සාමාන්‍ය අධිකරුන් හා අනිකුත් සියලුම රාජ්‍ය නිලධාරී මහත්මීන්, ජාත්‍යන්තර මූල්‍ය ආයතන IFC, බැංකු හා මූල්‍ය නොවන මූල්‍ය ආයතන, ලංකා ක්ලියර් ආයතනය, ගෙවීම් සේවා සැපයුම් ආයතන ඇතුළු පෞද්ගලික ආයතන නියෝජනය කරමින් මෙහි පැමිණි සියලුම මහත්මීන් එමෙන්ම මහ බැංකුව නියෝජනය කරමින් සහභාගී වන සහකාර අධිපතිවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ සියලුම නිලධාරී මහත්මීන් ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් ඉතා ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගනු ලබනවා. නව තාක්ෂණයන් යොදා ගැනීමේ ලෝක ප්‍රවණතාවයන් සලකා බැලීමේදී විද්‍යුත් ගෙවීම් පද්ධතීන් හඳුන්වා දීම සඳහා පුරෝගාමී වූ රටක් වශයෙන් ශ්‍රී ලංකාව බොහෝ සංවර්ධිත ආසියානු හා බටහිර ආර්ථිකයන් සමග සැසඳිය හැකි මට්ටමක පවතිනවා. එම තත්ත්වය තවදුරටත් ඉහළට ගෙන යාම සඳහා ඩිජිටල් කරණීය ආර්ථිකයක් වෙත ක්‍රමානුකූලව සංකරණය වීමේ වැදගත් සංස්ථානයක් ලංකා QR කේසය හඳුන්වා දීමේ මෙම කාර්යය රටක් වශයෙන්
ඔබ අප සියලු දෙනා ඉදිරියට තවන විශාල පියවරක් වෙනවා. රටස්වල ආර්ථික ක්‍රියාකාරකම් වලට ඵලදායී ලෙස පහසුකම් සැලසීම සඳහා සහ පුද්ගලයන්ගේ සහ ආයතනවල ගෙවීම් අවශ්‍යතා සපුරාලීම සඳහා ආරක්ෂාකාරී සහ කාර්යක්ෂම ගෙවීම් සහ පියවීම් යටිතල පහසුකම් පවත්වාගෙන යාමේ වගකීම යටතේ මහා බැංකුව, ලංකා ක්‍රියා ආයතනය, රාජ්‍ය සහ පාලුලික බැංකු සහ ජාලගත ජංගම දුරකථන සැපයුම්කරුවන් සමග එක්ව හඳුන්වා දෙන මෙම නව්‍ය තාක්ෂණික ඩිජිටල් ක්‍රමවේදයන් නිසකවම රටේ ශීඝ්‍ර ප්‍රගතියට දායක වන බව අප විශ්වාස කරනවා. එමගින් අප අද දින සබන මෙම පියවර රටේ මූල්‍ය අන්තර්ගත භාවය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා දේශීය විදේශීය වෙළඳපොළ කටයුතු කෙරෙහි පවතින අවහිරතා මෙන්ම ඒවා අවම කොටගෙන ශක්තිමත් සංකාරී ආර්ථිකයක් ලෙස කටයුතු කිරීමට සුරක්ෂිත හා සංවර්ධිත වෙළඳ ආර්ථිකයක හා තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතියක උරුමකරුවෙකු වීමට මහත් රුකුලක් වනු ඇති. එබැවින් එවන් ජාතික මෙහෙවරකට මුල පුරන මෙම අවස්ථාව එකලු කිරීමට සැපැමිණි ඔබ සම නැවතවතාවක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් ගෞරවපූර්වකව පිළිගන්නා අතර මෙම කර්තව්‍යයේ ඉදිරි කටයුතු කෙරෙහි ඔබගේ නොමසුරු දායකත්වය ඉතා ගෞරවයෙන් අපේක්ෂා කරනවා. ස්තුතියි. ස්තුතියි නියෝජ්‍ය අධිපතිතුමනි. අද මෙම වැඩසටහනට ප්‍රවේශයක් ලබා දීමට සහ රට පුරාම ලංකා කිව්වන් හඳුන්වා දීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධර්මශ්‍රී කුමාරතුංග මහතාටයි මේ ආරාධනය. අධ්‍යක්ෂ කුමාරතුංග මහතා. සියලු දෙනාටම සුබ උදෑසනක්. ගරු වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමනි, ගරු මුදල් ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්ලාල් මැතිතුමනි, ගරු සම්පකාර සේවා අලෙවි සංවර්ධනා පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමනි, ගරු සමුද්‍රික ආර්ථික ශුද්ධ මුල්‍ය රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශ්‍යාන් සේමසිංහ මැතිතුමනි, මහා භාණ්ඩාගාරයේ ලේකම් එසරාටිගල මහතාණෙනි, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය WT ලක්ෂ්මන් මැතිතුමනි, මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය නියෝජනය කරමින් මේ පැමිණි ආචාර්ය රාණිජය මහත්මිය ඇතුළු මහ බැංකුව නියෝජනය කරමින් නියෝජ්‍ය අධිපති මහින්ද සිරිවර්ධන මහතා, සහකාර අධිපතිවරුන්, ඒ වගේම දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ සියලුම නිලධාරි මහත්මයාණෙනි, බැංකු ආයතන, රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු නියෝජනය කරමින් මෙහි පැමිණ සිටින සියලුම සාමාන්‍ය අධිකාරිවරුන්, සභාපතිවරුන් හා අනිකුත් සියලුම රාජ්‍ය නිලධාරීන් අවසරයි. අද දින අප මෙහි පැමිණ සිටින්නේ වැදගත් රට පුරාම ලංකා QR කියන ලංකා QR කේත ක්‍රමය රට පුරාම ව්‍යාප්ත කිරීමේ සමාරම්භක උළෙල සඳහා. එතකොට අපි මේ ව්‍යාපාරයේ මේ ක්‍රමවේදය අපි මීට වසර කිහිපයකට පෙර තමයි හඳුන්වලා දුන්නේ. ඉතින් මීට පෙර මහ බැංකුව විසින් ඒ වගේම බැංකු ආයතන සහ අනිකුත් රාජ්‍ය ආයතන විසින් අනිකුත් මුල්‍ය ආයතන විසින් විවිධාකාරයේ ක්‍රමවේද ගෙවීම් සඳහා විවිධාකාරී ක්‍රමවේද අප වෙත හඳුන්වලා දීලා තියෙනවා. අපි පළමුව බලමු අපි මෙතෙක් දවස් මොන වගේ ක්‍රමවේදයන්ද අපි අනුගමනය කරලා තියෙන්නේ කියලා. Sri Lanka Digital Payment Journey. 1986, introduction of ATM cards. 1989, introduction of credit cards. 1994, introduction of Sri Lanka Interbank Payment System offline. 1997, introduction of debit cards. 1999, introduction of internet banking. 2003, introduction of real-time gross settlement system. 2010, upgraded slips as an online retail payment system. 2011, entrusted LCPL to implement common card and payment switch. 2012, launch of first custodian account-based mobile payment system. 2013, launch of common ATM switch, the first phase of CCAPS. 2015, implementation of common electric fund transfer switch. 2015, shared ATM switch. 2018, introduction of Lanka QR code. 2019, implementation of common POS switch. 2019, national card scheme. 2020, introduction of regulatory sandbox. Shared KYC using blockchain. Open banking.
digital payment platform. What's next? මේ වගේ විශාල ආකාරයේ මතන ගෙවින් සහ පේවින් පද්ධතියට අදාළ වන විශාල වැඩ කොටසක් අද වෙනකොට ශ්‍රී ලංකා මහා බැංකුව අනෙකුත් මුල්‍ය ආයතන විසින් කටයුතු කරගෙන තියෙනවා. ඉතින් ඒ වගේම මේකේ අපි දැක්ක එක කාරණයක් තමයි මේ අපි හදන මේ විවිධාකාරයේ ගෙවීම් පද්ධති මහ ජනතාව අතරට නොගෙනීම. ඒ කියන්නේ මහ ජනතාව අතර තියෙන අවබෝධය ටිකක් අඩුකම. ඉතින් ඒක නිසා අපි 2020 වර්ෂය ඩිජිටල් ගෙවීම් වර්ෂය ලෙස හඳුන්වනු ලැබුවා. ඒක මහ බැංකුව අධිපතිතුමා විසින් මේ වසරේ මුලදී මාර්තු මාසයේදී ඒක ආරම්භ කරා ඩිජිටල් ගෙවීම් වර්ෂය වශයෙන්. ඒකට ඩිජිටල් ගෙවීම් වර්ෂයේදීත් අපි මූලික වශයෙන් මේක ගෙවීම් වර්ෂයක් අපි හඳුන්වලා දෙන්න බැලුවේ මීට වසර කිහිපයකට පෙර මේ හඳුන්වලා දුන්න මේ QR කේත ක්‍රමය මහ ජනතාව අතරට ප්‍රචලිත කිරීම. ඉතින් QR කේත ක්‍රමය අත වශයෙන්ම මොබයිල් ෆෝන් එකක් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ මොබයිල් ෆෝන් එක සඳහා ඇප් එකකුත් අවශ්‍ය වෙනවා. ඉතින් ඇප් එකකුත් සමග මොබයිල් ෆෝන් එකත් සමග ඒතර මේකෙදී අපිට අර ෆීචර් ෆෝන් කියන එක සංකල්පයේදී අපිට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න බෑ. ඒ සඳහා ස්මාර්ට්ෆෝන්ස් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් මේ QR කේත ක්‍රමය අපි මම හිතන්නේ හුඟක් අය අහලා තියෙනවා WeChat Pay කියන එක. ඉතින් WeChat Pay කිව්වම ඊටම ප්‍රචලිතයි ලෝකේ. ඉතින් අපෙන් හුඟක් මම හිතන්නේ තැන් වලින් අහන්නේ ඉහළ නිලධාරීනොත් ඇයි අපිට WeChat Pay නැත්තේ කියන එක. ඉතින් අපි බලන්න ඕනේ WeChat Pay නෙමෙයි අපිට මොකක් හරි මේ වහා සමානව QR code කේත ක්‍රමයක් යොදා ගන්න පුළුවන්ද කියන එක. කෙසේ වෙතත් WeChat Pay සඳහා අපි බැංකු 6කට දැනට අවසර දීලා තියෙනවා. ඉතින් මේක මුලින්ම චයිනා වලින් තමයි පටන් ගත්තේ. චයිනා වලින් තමයි WeChat Pay ආරම්භය. ඊට පස්සේ හොංකොං 2018 වර්ෂයේදී මැලේසියාවෙත් මේක ආරම්භ කරා. ඊට අමතරව ඉන්දියාවේ ගත්තොත් එimhe ඉන්දියාවෙත් මේ QR කේත ක්‍රමය 2016 වසරේදී පටන් ගත්තා. ඉන්දියාවේ අපිට කලින් පටන් ගත්තට QR කේත ක්‍රම වේද තුනක් තියෙනවා. එකක් Bharat QR, ඊට පස්සේ Paytm කියන එක සහ proprietary QR. ඒතර Paytm ගත්තාම මේ රූපරාම වලින් පෙනෙන ඉතාම පොඩා ව්‍යාපාරවලත් මේක භාවිතා කරනවා. සිංගප්පූරුත් සිංගප්පූර් QR ක්‍රමය 2018 වර්ෂයේදී ආරම්භ කරා. ඒ වගේම තායිලන්තෙත් ඒ වගේම ඉන්දුනීසියාවෙත් මේ වගේම QR කේත ක්‍රමය ආරම්භ කළා තියෙනවා. ඒතර අපි බලන්න අවශ්‍ය වුණා මේ ඇයි අපිට QR කේත ක්‍රමයක් අවශ්‍ය වෙන්නේ කියන එක. දැනට අපිට හරකාට්පත් ලංකාවේ නිකුත් කරලා තියෙනවා මිලියන 23ක් විතර. ඒ වගේම ක්‍රෙඩිට් කාඩ්පත්, ණය කාඩ්පත් මිලියන 1.8කුත්. පොස් මැෂින්ස් තියෙනවා 83000ක් පමණ. එතකොට මේ පොස් මැෂින්ස් අපි මූලික වශයෙන් ගත්තාම 70%කට අධික ප්‍රමාණයක් තියෙන්නේ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල. 70%කට අධික ප්‍රමාණය. එතකොට රට පුරා මේක ව්‍යාප්ත වෙලා නැහැ. එතකොට රට පුරාම ව්‍යාප්ත නොවීමටත් මේකේ හේතු තියෙනවා. එකක් තමයි පොස් මැෂින් එකක් ගත්තාම පොස් මැෂින් එක මිල අධිකකම. දැන් රුපියල් 50000ක් 70000ක් දීලා පොස් මැෂින් එක සාමාන්‍ය ව්‍යාපාරිකයෙකුට ගන්න බෑ. එතකොට ඒ සඳහා මම හිතන්නේ ටැක්ස් එකත් එතන බලපාන වෙනවා. ටැක්ස් එකට වඩා මෙතන වෙනත් මේකට සම්බන්ධ ආයතන වල මිල ගණන් මේ ආකාරයෙන් තමයි තියෙන්නේ. ඊට අමතරව පොස් මැෂින් එක හැම ට්‍රාන්සැක්ෂන් එකක් කරනකොටම ඒ සඳහා ගෙවීමක් කරන්න ඕනේ ඒ කඩ හිමියා විසින්. එතකොට දැනට සාමාන්‍ය 1.5 ඉඳලා 3.5 දක්වා මේ ගෙවීම කරනවා. එතකොට සාමාන්‍ය රුපියල් 100ක ගෙවීමක් කරොත් 3.5ක් වැඩියෙන් ගෙවන්න ඕනේ කඩ හිමියා විසින් බැංකු ආයතනයේ. එතකොට ඒකත් සමහර මේ පොඩි කඩ හිමියන් ඒකට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඉතින් ඔහුගේ ටර්න්ಓවර් එක ව්‍යාපාර පිරිවැටුම මාසෙදී අඩුයි නම් ඊට අමතරව අර 3.5ට අමතරව මාසයකට ඔහු ගෙවන්න ඕන රුපියල් 3000ක් විතර හැම මාසයකම ගෙවන්න ඕනේ මේ බැංකු ආයතනයේට. ඉතින් මේක නිසා මේ මධ්‍යම සහ කුඩා ව්‍යාපාර හිමියන්ට මේ පොස් මැෂින්ස් භාවිත කිරීම ඉතාම අපහසුයි. දැන් අපේ ග්‍රාමීය ජනගහනය ගත්තාම 82%කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. එතකොට අපි බලන්න ඕනේ මේ ග්‍රාමීය ජනගහනය වෙත මේ ක්‍රමවේද කොහොමද ඩිජිටල් ක්‍රමවේද ගෙවීම් ක්‍රමවේද කොහොමද ගෙනියන්නේ කියන එක. ඊට අමතරව අපි ගත්තාම ගැටලුව තියෙන්නේ අපේ කරන්සි නිකුත් කිරීම සඳහා බිලියන 3.2ක අධික වේදමක් අපි දරනවා කරන්සි නිකුත් කිරීම ඒ සඳහා යන වේදම.
ඊට අමතරව කරන්සි වල printing cost එක, ඒ වගේම ඒවා ගබඩා කිරීම, ප්‍රවාහනය, මොනිටරින් ඒවට විශාල වේදමක් දරනවා. ඊට අමතරව මේ වෛරස් වර්ග සඳහා මිනිස්සු බය වෙනවා කරන්සි නෝට්ස් ළඟ තබා ගැනීම. මීටත් අමතරව අපි කස්ටමර්ගේ පැත්තෙන් ගත්තාම මේ මුදල් තියා ගැනීම පාරිභෝගිකයෙකුට හරි අපහසු කාරණා තියෙනවා. ඉතින් මේක අපි කෑෂ් වදේ කියන තේමාව යටතේ මූලික වශයෙන් ක්‍රමවේද 4ක් කියන්නේ වද කස්ටමර් කෙනෙකුට මොන වගේ ගැටලුද ඇති වෙන්නේ කියන එක අපි මූලික වශයෙන් හඳුනාගත්තා. අපි මේ වීඩියෝ එකෙන් එක ඔබත් කෑෂ් වදයෙන් බැට කන අයෙක්ද? මාරු සල්ලි නැතිව අතින් පාඩු වෙච්ච අවස්ථා. සල්ලි ගන්න ස්ලිප් පොරවන්න පෝලිම් වල රස්තියාදු වෙච්ච අවස්ථා. සල්ලි ටික කවුරු හරි හොරකම් කරයිද කියලා බයේ හිටිය අවස්ථා. පර්ස් එකේ තිබ්බ සල්ලි වලට මොකද වුනේ කියලා හිතා ගන්න බැරි වුණ අවස්ථා. මේ කිසි වදයක් නැතිව ජීවත් වෙන්න ඔබත් අදම ඩිජිටල් ගෙවීම් ක්‍රමවලට යොමු වෙන්න. ඩිජිටල් ගනුදෙනු සරලයි, සුරක්ෂිතයි, ශනිකයි. වැඩි විස්තර සඳහා ඔබත් අදම ඔබේ බැංකුව අමතන්න. ශ්‍රී ලංකා මහ බැංකුවේ පණිවිඩයක්. තොර මේක පාරිභෝගිකයා පැත්තෙන් ගත්තාම මේ මුදල් ගනුදෙනු කරන්න ගියාම මේ වගේ ගැටලු රාශියකට මුහුණ දෙනවා. ව්‍යාපාරිකයා පැත්තෙන් ගත්තත් ව්‍යාපාරිකයාටත් ගැටලු රාශියක් සිද්ධ වෙනවා. එකක් මාරුකාසි නොමැතිකම, පාඩු විඳින්න සිදුවෙන එක, කොහොමද මේ මුදල් රැස් කරගත්තා එකතු රකින්නේ කොහොමද කියන එක මේ වගේ ගැටලු රාශියකට මුහුණ දෙන්න සිදු වෙනවා ව්‍යාපාරිකයාට. ඔබත් කෑෂ් වදයෙන් බැටකන ව්‍යාපාරිකයෙක්ද? මාරු සල්ලි ඉල්ලලා කස්ටමර්ස්ලට කරදර කරන්න වෙනවද? පොස් මැෂින් එකක් ගන්න සල්ලි නැති හින්දා බිස්නස් අඩුයිද? බිස්නස් කරන අස්සේ සල්ලි ටික කවුරු හරි හොරකම් කරයිද කියලා බයෙන් ඉන්න වෙලාද? ගනුදෙනු ගිණුම් ගත කරන්න, දවසේ ලාභය බලන්න, මුදල් බැංකු ගිණුමට තැන්පත් කරන්න වෙනම කාලයක් ගත කරන්න වෙලාද? මේ කිසිම වදයක් නැතුව බිස්නස් කරන්න ඔබත් අදම ඩිජිටල් ගෙවීම් ක්‍රමවලට යොමු වෙන්න. ඩිජිටල් ගනුදෙනු සරලයි, සුරක්ෂිතයි, ශනිකයි. වැඩි විස්තර සඳහා අදම ඔබේ බැංකුව හෝ ලංකා ක්‍රියා ආයතනය අමතන්න. ශ්‍රී ලංකා මහ බැංකුවේ පණිවිඩයක්. ඔබත් කෑෂ් වදයෙන් බැටකන ව්‍යාපාරිකයෙක්ද? මාරු සල්ලි ඉල්ලලා කස්ටමර්ස්ලට කරදර කරන්න වෙනවද? පොස් මැෂින් එකක් ගන්න සල්ලි නැති හින්දා බිස්නස් අඩුයිද? බිස්නස් කරන අස්සේ සල්ලි ටික කවුරු හරි හොරකම් කරයිද කියලා බයෙන් ඉන්න වෙලාද? ගනුදෙනු ගිණුම් ගත කරන්න, දවසේ ලාභය බලන්න, මුදල් බැංකු ගිණුමට තැන්පත් කරන්න වෙනම කාලයක් ගත කරන්න වෙලාද? මේ කිසිම වදයක් නැතුව බිස්නස් කරන්න ඔබත් අදම ඩිජිටල් ගෙවීම් ක්‍රමවලට යොමු වෙන්න. ඒ වගේ පාරිභෝගිකයට පමණ නෙමෙයි ව්‍යාපාරිකයටත් මේ මුදල් භාවිතා කිරීම අපහසුයක් වෙනවා. ඉතින් මේ කරුණු අපි දැනගෙන 2017 වසරේදී මේක අඳුනගෙන අපි කමිටියක් දැම්ම ෆින්ටෙක් කමිටි කියන එක. ඒක අපේ බැංකු සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ පේමන්ට් ඇන්ඩ් සෙටල්මන්ට් ඩිපාර්ට්මන්ට් එක, ඒ වගේම අනිකුත් දෙපාර්තමේන්තු වල සමාජිකයන් එකතුව ඒ ෆින්ටෙක් කමිටි එකට අපි දීලා තිබුණා ටාස්ක් කීපයක්. එක තමයි නැෂනල් QR කෝඩ් එකක් අපිට හඳුන්වලා දෙන්න කියන්නේ. ඒතර මේ කට්ටිය ඒක ඩෙවලොප් කරලා EMV කියන ස්ටෑන්ඩඩ් යටතේ තමයි මේක නිකුත් කරලා තියෙන්නේ. ඒතර මේකේදී අපි ඉන්ටර්නැෂනල් කන්සල්ටි සර්විසස් අපි අරගෙන නැහැ. අපි මට මේ කොරියාව වලින් අපිට ඕපන් බැංකින් වලට සහයෝගය දෙන්න කතා කරා. එතකොට ඒ කට්ටියගේ ගනුදෙනු, ඒ කියන්නේ මිල ගණන් බලපුවම මේ කන්සල්ටි සර්විස් වලට කොරියාවෙන් කන්සල්ටි සර්විස් එකක් දීලා තියෙනවා කාම්බෝදියා වලට QR කෝඩ් එක හදන්න. ඒකෙදි $8 million ඒ කට්ටිය අරන් තිබුණා. ඉතින් මේක සම්පූර්ණයෙන් අපේ සේවකයන් තමයි, මේ අපේ ස්ටාෆ් එක සහ බැංකු ආයතන වල එකතු වෙලා, ලංකා ක්‍රියා ආයතනයත් එකතු වෙලා තමයි මේ නැෂනල් QR කෝඩ් එක හැදුවේ. එතකොට 1.5 බිලියන් ශ්‍රී ලංකා රුපීස් ඒ සඳහා අපිට වැය කරන්න ඕනේ. ඒක නැතුව මේ අපේම දායකත්වයෙන් අපේ තියෙන දැනුමින් තමයි මේක නිකුත් කරලා තියෙන්නේ. ඊළඟ ලෝගෝ ඩිසයින් එක අපේම කෙනෙක් මේ සියලුම දේවල් නොමිලේ දැන හැදුණු කමකට කරගත්තා. සියලුම දේවල් තියෙන්නේ මිස්ටර් යානක සෙනවිරත්න තමයි මේ ලෝගෝ ඩිසයින් එක කරේ. මේකේ විශේෂත්වය තියෙන්නේ ඉන්ටර්පරබිලිටි කියන එක. ඒ කියන්නේ අපේ එක කඩේක තියෙන්න ඕනේ එක QR කෝඩ් එකක් පමණයි. QR කෝඩ් කීපයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම අපිට පාරිභෝගිකයට ඒ කඩේ තියෙනම ව්‍යාපාරයේ තියෙන QR කෝඩ් එකට අදාළ බැංකු ඇප් එක අවශ්‍ය වෙන්නේ. ඕනම ඇප් එකකින් ඒ QR කෝඩ් එක යොදාගෙන ස්කෑන් කරලා ගෙවීම කරන්න පුළුවන්.
ලංකා ක්‍රියා ආයතන මේ සඳහා දායක වෙනවා ගයිඩ්ලයින්ස් නිකුත් කරන්න. ඒතකොට බැංකු ආයතන සෑම දෙයක්ම මේකට එකතු වෙලා තියෙනවා. ඉතින් අද දින අපි ගරු මහින්ද රාජපක්ෂ මෙතුමාගේ දායකත්වයෙන් තමයි ලොන්ච් එක අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. රට පුරාම ලංකා QR දියත් කිරීමේ වැඩසටහන තමයි වැදගත්ම අවස්ථාව අද දින. ඒ සඳහා මම ගරු වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙතුමාට ආරාධනා කරනවා මේ QR කෝඩ් එක ලොන්ච් කිරීම සඳහා. ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙතුමාට මේ ස්තුතිවන්ත වෙන මේ QR කෝඩ් එක රට වෙනුවෙන් අනාගතයට දියත් කිරීම සම්බන්ධව. මේ QR කෝඩ් එක නිර්මාණය කිරීමට අපිට මාස දෙකක කාලයක් විතර ගියා මේකේ ලාංඡනය හදා ගැනීම. මේක ඉස්සර අරගෙන තියෙන්නේ අපේ සිංහ කොඩේ තියෙන පාට ටික තමයි මේ රූ අකුර යටතේ තියෙන්නේ සිංහ කොඩේ තියෙන පාට. ඒ ටිකමයි අපි අරන් තියෙන්නේ. ඊට අමතරව ස්ටිකර් එකක් අපි හදලා තියෙනවා. දැන් වීසා මාස්ටර් කිව්වම වෙනම ස්ටිකර් එකක් තියෙනවා කඩේකට ගියාම. මේකෙත් අපි ස්ටිකර් එකක් ඩිසයින් කරලා තියෙනවා. අනාගතයේදී අපිට මේ ස්ටිකර් එක මේ QR කෝඩ් තියෙන කඩවල දැක ගන්න පුළුවන්. දැන්ට බැංකු ආයතන වලට මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ කට්ටිය ඒක කඩවලට දෙන්න. ඊට අමතරව පාරිභෝගිකයන්ට ඇතිවාසී විශාල සංඛ්‍යාවක් තියෙනවා. පාරිභෝගිකය තමන්ගේ ගනුදෙනු කරපු හැටි ඔහුට SMS notification එකක් එනවා. ව්‍යාපාරිකයා පැත්තෙන් ගත්තත් ව්‍යාපාරිකයාටත් SMS notification එකක් එනවා මේ ගනුදෙනුව කරපුවාම. එතකොට ව්‍යාපාරිකයා පැත්තෙන් ෆීචර් ෆෝන් එකක් තිබීම, ඒ කියන්නේ අපේ ස්මාර්ට් ෆෝන් එකක් තිබීම අනිවාර්ය නෑ. ෆීචර් ෆෝන් එකක් ප්‍රමාණවත් ඔහුට SMS notification එක බලා ගන්න. ඉතින් රට පුරාම ලංකා QR කියන එක අද දියත් කරා. ඊළඟට අපි 10 වෙනිදා බලාපොරොත්තු වෙන මුළු රට පුරාම සියලුම බැංකු ආයතනවල ශාඛා විවෘත කරලා අඩුම වශයෙන් එක බැංකු ශාඛාවක් ව්‍යාපාරික 25 දෙනෙක්වත් මේ සඳහා දායක කරගන්න. දැනට අපි බැංකු ආයතන වලට දැනුම් දීලා තියෙනවා. සෑම බැංකු ආයතනයක බ්‍රාන්චස් වලට ඒ අදාළ කාර්යය කරන්න රට වෙනුවෙන්. මේකේ තියෙන විශේෂ ලක්ෂණය තමයි 2020 වර්ෂයේ ගනුදෙනු ඩිජිටල් ගනුදෙනු වර්ෂයේ වශයෙන් අපි හඳුන්වලා දුන්න නිසා රජයේ ආයතන වලට කිසිම ගාස්තුවක් අය කරන්න බෑ. QR කෝඩ් එකක් රජයේ ආයතනයක තියෙනවා නම් අපි තුමු ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ තියෙනවා නම් ඒකට ගන්න බෑ බැංකු ආයතනයකට. එහෙම තමයි අපේ මොනිටරි බෝඩ් එකේ අනුමැතිය තියෙන්නේ. ඊට පස්සේ සාමාන්‍ය මර්චන්ට් ඩිස්කවුන්ට් රේට් එක හැම ගනුදෙනුවකටම කරන ගාස්තුව 101ක් වශයෙන් තමයි තිබුණේ. ඒ වුණාට මේ වසර ඩිජිටල් ගනුදෙනු වර්ෂය නිසා ඒක 0.5 දක්වා අඩු වුණා. රුපියල් 100ක් ගනුදෙනුවක් කරොත් ඊටම අඩු මුදලක් තමයි අදාළ කඩහිමියට ගෙවන්න වෙන්නේ. එනට අපේ පෙට්‍රල් ෂෙඩ් වල සතයක්වත් ඒ කියන්නේ කිසිම අය කිරීමක් ගන්න බෑ 0% MDR. ඒ කියන්නේ ඔවුන්ගේ මාජින් එක අඩු නිසා ඔවුන්ට ඒක දුන්නා. කස්ටමර් කන්වීනියන්ට් ෆී එකක් ගන්න පුළුවනි. ඒකත් අපෙන් අවසර අරගෙන ගත යුතු වෙනවා. දැනට ලංකා QR සම්බන්ධව ආයතන 16ක් සර්ටිෆයි වෙලා තියෙනවා ලංකා ක්‍රියා ආයතනේ. ඒ වගේම ඇප්ස් තියෙනවා 16ක්. ඇප්ස් නැති බැංකුත් මෙතන තියෙනවා. ඒනට සමහර බැංකු වලට ඇප්ස් දෙක කීපයක් තියෙනවා. මේ කාගිස් බැංකුව ගත්තාම අර ෆින්ටෙක් කම්පැනිස් වලට අවස්ථාව දීලා තියෙනවා. ඒ කට්ටියගේ වෙනත් අයගේ ඇප්ස් ඒ සඳහා ඒ හරහා යොමු කරන්න. එතන මේක ලංකාවේ පළමු වතාවට තමයි බැංකු ඔක්කොම එකතු වෙලා මේ එකම ව්‍යාපාරයකට දායක වෙලා තියෙන්නේ. දැන් හැම බැංකුවම ගත්තාම ඒ කට්ටියගේ විවිධාකාරයේ නිෂ්පාදන ඉවතන ප්‍රොඩක්ෂන් ඒ කට්ටිය තනියම තමයි හඳුන්වලා දෙන්නේ කම්පිටිෂන් එකත් එක්ක. නමුත් මේකෙදී අපිට හැකි වෙලා තියෙනවා සියලුම බැංකු ආයතන එකතු කරගෙන මුල්‍ය ආයතන බැංකු නොවන මුල්‍ය ආයතන ඔක්කොම එකතු වෙලා එක ගමනක් යන්න. ඒක අපි කියලා තියෙන එක QR කෝඩ් එකක් එක කඩේක තියෙනවා නම් වෙනත් බැංකුවක් ගිහින් ඒක අපව අයින් කරන්න බෑ. ඒ එක QR කෝඩ් එක ප්‍රමාණවත් එක කඩේකට. ඒකින්ද ඔක්කොම එකතු වෙලා තියෙන්නේ. මේ සඳහා අපි SDB බැංකුවේ තිලක් වියදිගම මහත්මයා අපි යෝජනා කරලා තියෙනවා. එතුමා විසින් මේ ලංකා QR ක්‍රමවේදයේ මුළු රට පුරාම ව්‍යාප්ති කිරීමේ ක්‍රියාදාමයට යොමු වෙලා ඉන්නවා. අපේ
ටාගටින් ගෲප් එකේ තියෙන මේ ටියුෂන් පන්ති වලට දාන්න පුළුවන් සැලෝන් බුක් ෂොප්ස් මේ පොළවල් වලට මේ හැමතැනම මේ QR කෝඩ් එක යොදාගෙන මේ කියව තියෙනවා. ඒ වගේම ටෙලිකොම් බිල් ගත්තාම ටෙලිකොම් බිල් එකේ දැනටම තියෙනවා QR කෝඩ් එක. මොබිටෙල් බිල් එකේ දැනටම තියෙනවා. දැන් ගොඩකම එක්සිට් එක ගත්තාම මේක මම එතන තියෙන මේ ගෙවීම් සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. කඩවත එක්සිට් එකේ මම දැක්කා මේ පින්තූරේ අපි ගත්තා මේ කඩවත එක්සිට් එකේ තියෙන මේ මාරු කාසි ගේන්න කියලා. ඉතින් මේ වගේ ක්‍රමවේද වලට අපිට මේ QR කෝඩ් එක යොදා ගන්න පුළුවන් නම් ඉස්සරහට ඊටම යෝග්‍ය වෙනවා. ඉලෙක්ට්‍රිසිටි බිල් එකේ සහ වෝටර් බිල් එකේ තාම QR කෝඩ් එක යොදලා නැහැ. ඉස්සරහට මම හිතන්නේ ආයතන වල නිලධාරි මෙතන ඉන්නවනම් අපේ සමග එකතු වෙන්න ඒ සඳහා දායකත්වය දෙන්න. ඊනට අපි ප්‍රොපෝස් කරන්නේ ලංකා QR එක මේ පොලිස් ට්‍රැෆික් ෆයින් සිස්ටම් එකට යොදා ගන්න කියලා. හුඟක් බැංකු ආයතන මට කතා කරලා තියෙනවා නොමිලේ ඒ බැංකු ආයතන දෙන්න කැමති ටෙලිෆෝන් එකක්. මම දැන් සමහර බැංකු ආයතන මට කියලා තියෙනවා ටෙලිෆෝන් 1000ක් දෙන්නම් කියලා. ඉතින් ඒ බැංකු ආයතන දෙන්න කැමති හැබැයි 0% මේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් සතයක්වත් යන්න බෑ QR කෝඩ් ගනුදෙනු සම්බන්ධව. මේක අර ජාතික කර්තව්‍යයක් නිසා මේ බැංකු ආයතන කැමති මේකට දායකත්වය දෙන්න. මේකදී අපේ ප්‍රධාන ගෝල් එක වෙලා තියෙන්නේ කරන්සි ප්‍රින්ටින් එක අඩු කිරීම, ෆයිනෑන්ෂල් ඉන්ක්ලූසිව්නස් එක අඩු කිරීම, ඒ වගේ ඉන්ෆෝමල් සෙක්ටර් එකේ ඉන්න අය අපේ ෆෝමල් සෙක්ටර් එකට ගෙනීම, ලංකා QR රට පුරාම ව්‍යාප්ත කිරීම යන කාර්යයන්. ඉතින් මේ සඳහා IFC එකේ සහයෝගය ඇතුව අපි වීඩියෝ ක්ලිප් 8ක් හදලා තියෙනවා. අපේ ඊළඟ පියවර තමයි මේ වීඩියෝ ක්ලිප් හරහා සෑම තැනක මේ වීඩියෝ ක්ලිප් ප්‍රචලිත කිරීම. ඉතින් මේ සඳහා අපි රූපවාහිනී ආයතනවල නියෝජිතයන් අද ඇවිල්ලා තිනවා. ඉතින් සාමාන්‍ය මිල ගාණක් දුන්නොත් අපිට පුළුවන් මේක රූපවාහිනී ආයතන වලට මේක ප්‍රචාරය කිරීම. දැනට දීලා අපිට යොමු කරලා තියෙන මිල ගණන් ටිකක් අධිකයි. ඉතින් ඒකෙන් අපි තාමත් සාකච්ඡා කරමින් ඉන්නවා ඒතුමන්ලත් එක්ක ඉදිරි ගමනක් යන්න. ඉතින් මේ වගේ වීඩියෝ ක්ලිප්ස් තමයි අපි දැනට හදලා තියෙන්නේ. 3250යි මිස්. මට මොබයිල් ඇප් එකෙන් ගෙවන්න පුළුවන්ද? අපි කෑෂ් පේමන්ට් විතරයි කරන්නේ. මිස් මාරු සල්ලි තියනවද? නෑ. 250ක් හරි තියනවද? නෑ. 50ක් හරි. කෝක දෙන්නකො මට. මේක ඕගොල්ලොම තියාගන්න. මාරුවදී නිසා කස්ටමර්ස්ලව නැති කර ගන්නවද? වද ගොඩකට මුල් වෙන කෑෂ් වදින් ඔබත් නිදහස් වෙන්න. ලංකා QR සමග එකතු වී ඔබගේ ගනුදෙනු පහසු කර ගන්න. ශ්‍රී ලංකා මහ බැංකුවේ පණිවිඩයකි. ඒ වගේ වීඩියෝ ක්ලිප්ස් 8ක් තියෙනවා. දැන් ඒක අපි සාකච්ඡා කරගෙන යනවා මේ කොහොමද මේක සාධාරණ මිලකට අපි කොහොමද මහ ජනතාවට මේක ජාතික කාර්යයක්. ඒක නිසා ඒ ආයතනත් එක්ක එකතු වෙලා මේක අපි ප්‍රචලිත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊළඟට QR කෝඩ් කියන සංකල්පය අපේ අදහස ආවේ 2017 වර්ෂයේදී. 2017 වර්ෂයේ ඉඳන් අපි මේ සඳහා වැඩ කරනවා. එතකොට මේකෙදි මම 2017 වර්ෂයේදී මගේ දෙපාර්තමේන්තුවේ ඉන්න සේවකයන් යොදාගෙන වීඩියෝ එකක් අර මේකත් නොමිලේ සාමාන්‍ය කැමරාවකින් කරපු වීඩියෝ එකක් අපි ඒකත් බලමු.
ඉතින් මේ ක්‍රමවේදය මම අවුරුදු 3කට කලින් තමයි අත්දැකුවේ මේ සීනය. ඉතින් මේක සීනය සබා කරගන්න අපි රජයේ සහ අනිකුත් පෞද්ගලික ආයතන, ඒ වගේ බැංකු ආයතන වලින් සියලු දෙනාගේම සහයෝගය පතනවා. ස්තුතියි. බෙහෙවින්ම ස්තුතියි අධ්‍යක්ෂතුමනි. දැන් අප එළඹෙන්නේ මෙම උත්සවයේ තවත් වැදගත් අවස්ථාවක් වන ලංකා QR කේතේ භාවිත කරමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිහිටුවන ලද ඉටුකම COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වෙත ගරු වෙළඳ අමාත්‍යතුමන් අතින් මුදල් පරිත්‍යාග කිරීමේ සංකේතාත්මක අවස්ථාවටයි ඒ සඳහා ඉටුකම අරමුදල පවත්වාගෙන යනු ලබන ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී මහත්මයෙකුත් අප හා සම්බන්ධ වෙනවා ඇති. ඒ සඳහා ගරු වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමන්ටත් මහ බැංකුවේ අධිපතිතුමන්ටත් ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. මේ සඳහා පහසුකම් සැලසීම ගෙවීම හා පියවීම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කුමාරතුංග මහත්මයාගෙන් සිදු වෙනවා ඇති. ඒ වගේම ගරු රාජ්‍ය අමාත්‍යතුමන්ලාටත් ඒ සඳහා දායක වෙන ලෙස ආරාධනා කර සිටිනවා. ස්තුතියි ඔබතුමාලාට. රට පුරාම ලංකා QR ජාතික වැඩසටහනට සැපමිනි ඔබ සැම ඇමතීමට මේ ආරාධනය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය WD ලක්ෂ්මන් මහතාට. ගරු වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා ඇතුළු ගරු රාජ්‍ය අමාත්‍යවරුන්, මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු මුදල් මණ්ඩල සමාජිකාවන්, ශ්‍රී ලංකා පොලිසිය, රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශ, බැංකු ආනිකුත් ආයතන නියෝජනය කරමින් පැමිණ සිටින මහත්මීන්, මගේ හිතවත් මහතරුණි මහත්මියනි, අප ගත කරමින් සිටිනුයේ ඩිජිටල් ගනුදෙනු වර්ෂය ලෙස නම් කර ඇති 2020 වර්ෂය හරහායි. මහජනතාව අතර භෞතික වශයෙන් මුදල් භාවිතය අඩුකොට ඩිජිටල් ගනුදෙනු වැඩි කිරීමයි අපේ අරමුණ. ඒ සඳහා මුළු රට පුරා QR කේතය හඳුනා දීමේ ජාතික උත්සව අවස්ථාවයි මේක. මෙම වැදගත් අවස්ථාවේ මෙම වැදගත් ඓතිහාසික අවස්ථාවේ ඔබ හැම ඇමතීමට ලැබීම මා වාග්යක් කොට සලකනවා. එම අවස්ථාව උත්කර්ෂවත් කිරීම සඳහා කාර්ය බහුලත්වය පස කළා මෙහි පැමිණ සිටින ඔබ හැමදෙනා මගේ ගෞරවනීය ස්තුතිය පුද කිරීමට කැමැතියි. සමාජය තුළ ඩිජිටල් ගෙවීම් ක්‍රම ප්‍රචලිත කිරීමෙන් රටෙහි මුදල් භාවිතය පවත්වා ගැනීමට දරන පිරිවැය අඩු කරගත හැකි වෙනවා. නව්‍ය තාක්ෂණික ක්‍රමවේද භාවිතය තුළින් දේශීය සහ විදේශීය වෙළඳපොළ අවශ්‍යතා සඳහා රටක් වශයෙන් ශක්තිමත්ව මුහුණ දීමට අපට හැකියාව ලැබෙනවා. එසේම එමගින් රාජ්‍ය සහ පෞද්ගලික අංශවල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම, මූල්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම යනාදී තවත් ප්‍රයෝජන රැසක් අත්වන බව මට විශ්වාසයි. මේ සියල්ල මූල්‍ය ක්ෂේත්‍රයේ වර්ධනයටත් ඒ හරහා ආර්ථික සංවර්ධනයටත් මහත් රුකුණක් වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. COVID-19 වසංගත තත්ත්වය උග්‍රව පැවති කාලය තුළ එම තත්ත්වයට ශක්තිමත්ව මුහුණ දීමට ඩිජිටල් ගෙවීම් ක්‍රම මහත් පහසුවක් වූ බව අපි මෙහිදී සිහිපත් කරන්නට ඕන. කෙසේ වුවත් එම කාලය තුලත් රට තුළ සංසරණය වූ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 770ක් පමණ වුණා. එම පසුබිම තුළ භෞතික මුදල් පරිහරණය අවම කරන ක්‍රමවේද හඳුන්වා දීම තවදුරටත් කළ යුතු අවශ්‍ය කාරණයක් හැටියට පවතිනවා. එමගින් රටේ මුදල් සැප නිකුතුව අඩු කර එමගින් වියදම් අඩු කර ගැනීම, වසංගත තත්වයකදී සෞඛ්‍යමය වශයෙන් භෞතික මුදල් භාවිතය නිසා ඇතිවන රෝග පැතිරීමේ අවදානම අඩු කර ගැනීම යනාදී තවත් අරමුණු තිබෙනවා. සංවර්ධනය වන රටක් හැටියට අප මුහුණ දෙන අභියෝග වලට පහසුවෙන් මුහුණ දීමත්
දේශීය මුදල් වෙළඳ පොලේ ගෙවීම් හා පියවීම් සම්බන්ධව පවතින සීමාවන් මගහරවා ගැනීමත් ආරමුණු කොට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට හා පරිචයන්ට අනුකූලව මූල්‍ය වෙළඳපොළ සම්බන්ධ නවීන යටිතල පහසුකම් ගොඩනැංවිය යුතුව තිබෙනවා. ඊට අදාළ නෛතික හා රෙගුලාසිමය රාමුව ස්ථාපනය විය යුතුයි. මේ සඳහා මහ බැංකුව ඉතා වගකීමෙන් හා නොපොසුබටව කටයුතු කරන බව පැවසීමට කැමැති. මෙම නව්‍ය තාක්ෂණික සංකල්ප හා උපකරණ මහජනතාව වෙත ගෙන යාම සඳහා බැංකු නොවන මූල්‍ය ආයතන, රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු එසේම ව්‍යාපාරික ප්‍රජාව වෙත වගකිව යුතු කාර්යභාරයක් පැවරී තිබෙනවා. ඒ සඳහා ඔබගේ කැපවීම හා ආදර්ශය අතිශයින්ම වැදගත් බව අවධාරණය කළ යුතුයි. අවසාන වශයෙන් 2020 වසර තුල හා පුරා දශක දෙකක කාලයක සිට මූලික ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා මෙවැනි වැදගත් කර්තව්‍යයන් රැසකට මුල් වී කටයුතු කිරීම වෙනුවෙන් ලංකා ක්ලියර් ආයතනය, බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන, ෆින්ටෙක් ආයතන, විද්‍යුත් මුදල් පහසුකම් සපයන දුරකථන සමාගම් වෙත අපගේ ප්‍රශංසාව හිමි විය යුතුයි. මෙම වැඩසටහන දියත් කිරීමට කටයුතු කළ සියලු දෙනාට සහ මෙම අවස්ථාවට උත්කර්ෂවත් කිරීමට මෙහි සැපැමිණි ආරාධිත ඔබ හැමට මහ බැංකුවේත් පෞද්ගලිකව මගේත් ස්තුතිය හිමි වෙනවා. ඔබ හැමට සුභාශිංසන පතමින් ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් භාවිතයන් වැඩි දියුණු කර ගැනීමට දරන මෙම උත්සාහයන්ගේ සාර්ථකත්වය ප්‍රාර්ථනය කරමින් මම මගේ මේ කෙටි ආමන්ත්‍රණය කෙළවර කරනු කැමැතියි. ඔබ හැමට ස්තුතියි අධිපතිතුමනි. මීළඟට මෙම උත්සව සභාව ඇමතීමට අපගේ ගෞරවනීය ආරාධනය මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ගරු අජිත් නිවාඩ් කබ්‍රාල් මැතිතුමන්ට. මා හිතවත් කැබිනට් අමාත්‍ය ගරු බන්දුලු ගුණවර්ධන මැතිතුමනි, රාජ්‍ය ඇමතිවරු වන ලසන්ත අලගිවැන්න සහ ශේහාන් සේමසිංහ මැතිතුමනි, මහා බැංකුවේ අධිපතිතුමනි, භාණ්ඩාගාර ලේකම්තුමනි, මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය රාණි ජයමා මැතිණියනි, මිත්‍රවරුනි, මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා මට ලබා දුන ආරාධනාවට අද දින ඔබතුමන්ලා ඉදිරියේ වචන ස්වල්පයක් කතා කිරීමට මෙම අලුත් සංකල්පය සහ අලුත් ව්‍යාපෘතිය පිළිබඳව. මම හිතන්නේ ඉතාමත්ම වැදගත් ව්‍යාපෘතියක්. එය මෙතනදී එලි දැක්වීම ගැන මම අතිශයින් සන්තෝෂයි. ඒ වෙනුවෙන් මම මුලින්ම අධිපතිතුමා ඇතුළු ඒ කාර්යයට සම්බන්ධ වූ සියලු දෙනාටම මාගේ සුභාශිංසනය යොමු කරන්නට කැමැතියි. ඒ සමගම මා මේ උත්සවයට පැමිණීමට බලාපොරොත්තු වූ අතිගරු අග්‍රාමාත්‍යතුමා වෙනුවෙනුත් එතුමාගේ සුභාශිංසනත් එකතු කරනවා. ඒකම මේ කාර්යය මම දකින්නේ වැදගත් ව්‍යාපෘතියක ආරම්භය හැටියට. ඒත් මේ ව්‍යාපෘතිය ආරම්භයක් වුණාට මේ දිගින් දිගටම ක්‍රියාවේ යෙදෙන ව්‍යාපෘතියක් බවත් අපි මතක තබා ගන්නට අවශ්‍යයි. නවීන තාක්ෂණය දිනෙන් දිනම දියුණු වෙනවා. නවීන තාක්ෂණය ඔස්සේ අද අපිට මුහුණ පාන්නට තිබෙන අලුත් තත්වයන් තිබෙනවා. ඒ සමගම නවීන තාක්ෂණය ඔස්සේ අපිට තියෙන අලුත් අභියෝග තියෙනවා. ඉතින් ඒවා එක්ක තමයි අපි මේ ගමන යන්නේ. ඒ නිසා අද මහා බැංකුව ඒ නවීන තාක්ෂණයත් එක්කම ඉදිරියට පැවිලා තියෙනවා. මේ ශ්‍රී ලංකා මහා බැංකුවේ නවීකරණය මම හිතන්නේ පටන් ගත්තේ 2002 දී සහ 2003 දී. එහි නියමුව හැටියට මම මතක් කර දෙන්නට අවශ්‍යයි. අද මෙතන ඇවිල්ලා තිබෙන රාණි ජයමහා මැතිණිය සහ W.A. විජේවර්ධන මැතිතුමා, ඒ දෙදෙනාගේ සහභාගීත්වයෙන් සහ නායකත්වයෙන් තමයි නවීකරණය සිදු වෙගෙන ගියේ. ඒ කාර්යය දිගින් දිගටම අද අපේ ධර්මසිරි කුමාරසිංහ මහත්මයා පෙන්වලා දුන්නා වගේ දිගින් දිගටම සෑම වසරකදීම
අලුත් දේවල් එකතු වෙලා නවීකරණය දිගින් දිගටම සිදු වුණේ බවත් මම මතක් කර දෙන්නට කැමතියි. ඒ එක්කම 2006 සිට 2014 දක්වා කාලයේදීත් මම මේ මහ බැංකුවේ අධිපතිවරයා හැටියට සේවය කරපු කාලයේදී මට මතකයි මොබයිල් ටෙක්නොලොජි අපි මේ මුළු ජාලයටම එකතු කරගත්තා. payments and settlements සඳහා ගෙවීම් සහ පියවීම් සඳහා මොබයිල් apps පාවිච්චි කරලා එතනට යොමු වීමට අපි කටයුතු කෙරුවා. ඒ හරහා සිදුවුනේ ඒ සිදුවීම් අද දිගින් දිගටම තවදුරටත් වර්ධනය කරගෙන යාම ගැන මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා. ඒත් එක්කම මම හිතන්නේ තාක්ෂණය යොදාගෙන අපි මේ ගෙවීම් කරනකොට අපි සැලකිලිමත් විය යුතු මූලික කාරණාව තමයි මේ සිකියුරිටි කියන එක, ආරක්ෂාව, සයිබර් සිකියුරිටි. ඒ ගැන තමයි මම හිතන්නේ බොහෝ දෙනෙක් හුඟක් කල්පනාකාරීව යන්නේ. මොකද ඒක නැතුව සයිබර් සිකියුරිටි එක නැතුව අපිට මේ ගෙවීම් පද්ධති කරන්නට බෑ. අපි දන්නවා යම් කිසි කෙනෙක් ඇමරිකාවට ගිහිල්ලා කාඩ් එක ස්වයිප් කරනවා, රෙස්ටොරන්ට් එකට ගිහිල්ලා මේ account එක ඩෙබිට් වෙනවා. බොහෝ දෙනෙක් හිතන්නේ මේක ඉතාමත්ම පහසුවෙන් සිදුවෙන දෙයක් කියලා. ඒකට මේ ඉතාමත්ම පහසුවෙන් සිදුවෙන ඒ කාර්ය පිටිපස්ස දැවැන්ත වැඩ ගොඩක් සිදුවෙන්නට අවශ්‍යයි. ඒක තමයි මම හිතන්නේ මහ බැංකුවෙන් අද කෙරෙන්නේ. ගෙවීම් සහ පියවීම් එච්චරට වැදගත් වෙන්නේ යන්නේ ඒ නිසායි. ඒත් එක්කම මම හිතන්නේ ගෙවීම් සහ පියවීම් වලට විශේෂ පනතක් ගෙනලා තිනවා පාර්ලිමේන්තුවෙන් 2005 දී. ඒ වැදගත්කම ඒකෙන් තහරු වෙනවා කියලා අපි මතක් කරලා දෙන්නට අවශ්‍යයි. ඒ නිසා තමයි අද මෙවැනි දේවල් කරද්දී ඒ සියලුම අංග බලලා ඒවා හරියාකාරව සිදු වෙනවද කියලා බලලා ඊට පස්සේ කිරීම හරහා තමයි අපිට මේවා සාර්ථකව කරගන්නට පුළුවන් වෙන්නේ. අද අපි දන්නවා ක්‍රෙඩිට් කාඩ් යූසේජ් එක වැඩි වෙලා තියෙනවා. ඒක මම හිතන අධිපතිතුමාත් කිව්වා. මේ ක්‍රෙඩිට් කාඩ් පත් පාවිච්චිය වැඩි වෙලා තියෙනවා. ඉතින් අද ඒවට ඔබට ගිහිල්ලා අද QR කෝඩ් එකක් හඳුන්වලා දී තියෙනවා. මම හිතන්නේ ඒක අපේ රටේ වාණිජමය ක්ෂේත්‍රයට මෙතන අපේ ට්‍රේඩ් මිනිස්ටර්ත් ඉන්නවා. අපේ වාණිජමය කටයුතු පිළිබඳව වගකීම දරන ඇමතිතුමා බන්දුරු ගුණවර්ධන මැතිතුමා මෙතන ඉන්නවා. එතුමාත් කියාවි මේ කාර්යය කොපමණ වැදගත්ද කියලා අපි රටක් හැටියට ඉදිරියට යනකොට. ඉදිරියේදී සිදුවේ යුතු දේවල් ගැනත් මම විනාඩියක් ගත්තොත් මම හිතන්නේ අපේ අධිපතිතුමා අමඩාම්ප වෙන එකක් නැහැ. මම හිතන්නේ මේ ක්‍රමවේද හරහා අපි තව දුරටත් අපේ ගෙවීම් සහ පියවීම් වර්ධනය කරන්නට උත්සාහ කරන්නට අවශ්‍යයි. මම හිතන්නේ ඒක ඉතාමත් වැදගත්. අද අපි දකිනවා පිට රටවල් වලින් දැවැන්ත මුදලක් මේ රටට එනවා හවාලා සිස්ටම් එක හරහා. අපි ඒ ගැන සාකච්ඡා නොකරුවත් අපි දන්නවා ඒක සිදු වෙනවා කියලා. ඕනම කෙනෙක් දන්නවා විකල්ප ක්‍රමවේද අද ලෝකයේ හඳුනාගෙන ඒව කටයුතු කරගෙන යනවා. ඉතින් එහෙමනම් මෙවැනි ක්‍රමවේද හරහා පහසු කරලා ඒ ක්‍රමවේද ආරක්ෂා සහිතව කරන්නට පුළුවන් නම් ඊටාත්ම අඩු ගාස්තුවකට කරන්නට පුළුවන් නම් මම හිතන්නේ බොහෝ රටවල් වල ඉන්න ශ්‍රී ලංක ශ්‍රමිකයන් මේ ක්‍රමවේදවල් පාවිච්චි කරලා Tamanට අවශ්‍ය වෙන මුදල් මේ රටට ගලායනට සලස්වන්නට පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්නට කියලා මම මේ අවස්ථාවේදී මහ බැංකුවට ඉල්ලීමක් කරනවා. මම හිතන්නේ ඒ කෙරුවොතින් අපේ රටට ගලායන මුදල් ප්‍රමාණයත් අඩු ගණනකට ගලායනටත් පුළුවන් වේවි. ඉතින් ඒ නිසා ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්නට කියලා මම මහ බැංකුවේ අධිපතිතුමාටත් මුදල් මණ්ඩලයටත් අනිකුත් අයටත් ඉල්ලීමක් කරනවා. ඒ සමගම මම හිතන්නේ බොහෝ දෙනෙක් බොහෝ කාලයක් තිස්සේ කතා කරපු එක අංගයක් තමයි PayPal ගැන. PayPal පිළිබඳව මම අගමැතිතුමාගේ උපදේශක කෙනෙක් හැටියට පත් වුණාම මම මේ කුමාරසිංහ මහත්මයාත් එක්කත් කතා කරලා ඒක සිංගප්පූරුවේ අපේ තානාපති කාර්යාලය හරහා ඒ කටයුත්තට යොමු වෙන්නට යම් රුකුලක් ලබා දුන්නා. ඒ කාර්යයත් තවදුරටත් ගෙන යන්න කියලා මම මහ බැංකුවෙන් ඉල්ලීමක් කරනවා. අද මම හිතන්නේ බොහෝ දෙනෙක් ඒ తත්වය අපේ රටට ලබා ගැනීමට කටයුතු කරනවා කියන එක අපි දන්නවා. ඒක හොඳින් කරගන්නට පුළුවන් වේවා කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. ඒ සමගම මේ e-transactions, electronic transactions අපි දිගින් දිගටම තවත් දේවල් කරන්නට තියෙනවා. ඒවා ගැන සැලකිලිමත් වෙලා ඒවා කිරීමට අපි යොමු වෙනට ඕනේ කියන එකත් මම මතක් කරලා දෙන්නට කැමතියි.
ඒ සමගම ශ්‍රී ලංකාවේ ගෙවීම් සහ පියවීම් පිළිබඳ නියමුවා පුරෝගාමිකයා බලධාරියා නියාමනයා මම හිතන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවයි. ඒ දැවැන්ත කාර්යභාරයක්. ඒ ඊටාමත්ම වැදගත් කාර්යභාරයක්. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ වගකීම ශ්‍රී ලංකා මහා බැංකුවට දරන්නට වෙනවා. ඒත් එක්කම ඒක හරියාකාරව කරන්නට නම් සාර්ථකව කරන්නට නම් මම හිතන්නේ සියලුම තාක්ෂණ වර්ධනයත් එක්ක අපි කටයුතු කරන්නට අවශ්‍යයි. Tech developments. We have to keep abreast of the technical developments and the technological developments if we are to make sure that we are on top of the situation. ඒක වැදගත් කාරණාවක්. ඒක සඳහා බොහෝ දෙනෙක්ට කටයුතු කරන්නට වේවි. තවත් විශේෂ අංගයන් අපේ රටේ රජෙත් ඒවා කරගෙන යනවා. ඒවත් එක්ක ඒ අයත් එක්ක සම්බන්ධ වෙලා ඒ කටයුත්තට යෙදෙන්නත් කියලා මා ආරාධනා කරනවා මහා බැංකුවට. අනාගත අභියෝග. අපිට මොනවද තියෙන අනාගත අභියෝග? මම හිතන්නේ තාක්ෂණය ඊටමත්ම ඉක්මනින් දියුණු වෙනවා. දැන් අද මෙහි එලි දක්වපු තාක්ෂණය 2016 දී ඉන්දියාවේ පාවිච්චි කරන්න පටන් ගන්න තිබුණා. QR codes. 2017 දී තායිලන්තේ පාවිච්චි කරලා තිබුණා. 2011 දී පටන් ගත්ත චීනේ WeChat කියලා. ඉතින් අපි මේ පැත්තේ බලද්දී අවුරුදු 3-4ක් පසුපස හිටියත් ඒක දිගු කාලයක් කියලා අපිට හිතන්නත් පුළුවන්. ඉදිරියේදී මේ තාක්ෂණයත් එක්ක අපි සම්බන්ධ වෙලා යනට නම් අපි මේ තාක්ෂණයේ සිදුවෙන වෙනස්කම් දිනපතාම හොයන්නට ඕනේ. මාසයක් දෙකක් කියලා කියන්නේ දීර්ඝ කාලයක් මේ කාර්යය. මාසයක් දෙකක් කියලා කියන්නේ අනිත් අය අපිට වඩා ඉදිරියෙන් යන කාලයක්. ඉතින් මේ තාක්ෂණය දියුණු වෙනකොට තාක්ෂණයත් එක්ක අපි යනවා නම් අපිට මේ තාක්ෂණය ගැන හොඳ අවබෝධයක් තිබෙන්නට අවශ්‍යයි. මම හිතන්නේ ඒ පිළිබඳවත් අපි කල්පනාකාරී වෙන්නට ඕනේ. අද උදෑසන මම රැස්වීමක් තිබුණා Board of Investment එක සහ Export Development Board එකත් එක්ක අපි කතා කරුවේ we doing business indicators අපි වර්ධනය කරන්නට නම් අපි තවදුරටත් මේ තාක්ෂණය උපයෝගී කරගන්නට අවශ්‍යයි. ඔබතුමාලා මේ කරන කාර්යයත් අපිට වැදගත්. ඒකිනුත් අපිට යම් ආකාරයකට රටේ ව්‍යාපාර කරගෙන යෑමේ ප්‍රවණතාවය තවදුරටත් වර්ධනය කරගන්න පුළුවන් වෙනවා. ඒ වුණත් අපි මේවා ගැන තවදුරටත් සැලකිලිමත් වෙලා දිගින් දිගටම ඒ කටයුතු වල යෙදෙන්නට අවශ්‍යයි කියන එකත් මම මතක් කරලා දෙන්නට කැමතියි. එහෙමනම් මම මේ අවස්ථාවේදී මහා බැංකුවට සුභාසිංසනය එකතු කරනවා. මෙවැනි කාර්යයකට යෙදිලා අද මේ අලුත් දෙයක් මේ රටට එකතු කිරීම පිළිබඳව ඉදිරි කාලයේදී තවත් දේවල් මේ ආකාරයටම ශ්‍රී ලංකාව ලෝක සිතියමේ තාක්ෂණය අතින් වැදගත් තැනකට ගෙනීමට සඳහා අවශ්‍ය වෙන සියලුම මෙවලම් පාවිච්චි කරලා එතනට ගෙනියන්නට ඔබතුමාලාට ශක්තිය සහ ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්ප අවසන්. ස්තුතියි ගරු රාජා මාත්‍යතුමනි. සම්භාවනීය අමුත්තනි අද දින අපගේ ප්‍රධාන ආරාධිතතුමන් වූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් වෙනුවෙන් මෙම උත්සව සභාව අමතන ලෙස ඉතා ගෞරවපූර්වකව අප දැන් ආරාධනා කර සිටින්නේ ගරු වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමන්ට. අයිබෝවන් වණක්කම් අස්සලාමු අලයිකුම් සියලු දෙනාට සුබ උදෑසනක් වේවා. ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති වර්තමාන අපේ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මැතිතුමා, ඒ වගේම ගරු රාජ්‍ය අමාත්‍ය සේමසිංහ මැතිතුමා, ගරු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා, ප්‍රමුඛ මහජන නියෝජිතයන්, ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති දේශමාන්‍ය ආචාර්ය WD ලක්ෂ්මන් මැතිතුමා, ප්‍රමුඛ ශ්‍රී ලංකා මහා බැංකුවේ නියෝජ්‍ය අධිපතිතුමන්ලා තුමියන්ලා ඇතුළු මහා බැංකුවේ සියලුම විධායක නිලධාරී මහත්මීන්, අපේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් SR ආටිගල මැතිතුමා, ප්‍රමුඛ මුදල් අමාත්‍යාංශයේ නිලධාරී මහත්මීන්, රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සහ පුද්ගලිකාංශයේ ව්‍යවසායකයන් නියෝජනය කරමින් මේ අවස්ථාවට සහභාගී වන ඔබ සියලු දෙනාගෙන් අවසර. අද දින මේ ඓතිහාසික වැදගත්කමක් දරන උත්සව සභාව ඇමතීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ආරාධන ලැබ සිටියත් ඊයේ දිනේ සිට නැවත ඇති වෙලා තිබෙන රටේ අසනීප තත්ත්වයක්,
යෙදිලා තිබෙන හදිසි රාජකාරී කටයුතු නිසා එතුමාගේ සුබ පැතීන් සමග වචන කීපයක් එකතු කරන්නට මට අවස්ථාව ලැබීම ගැන මම බෙහෙවින් සතුටු වෙනවා. පසුගිය කාල පරිච්ඡේදය තුළ මේ අපිට අලුත් තාක්ෂණය හඳුන්වා දෙන අවස්ථාව වන විට අපේ ජීවිත කාලවලත් ලෝක ඉතිහාසයේ තිබුණ දරුණුතම ස්වභාවික ව්‍යසනයට ලෝකයේ මුහුණ දීලා සිටිනවා. ඒ අනුව මිලියන 35කට ආසන්න ප්‍රමාණයක් COVID-19 ආසාදිතයන් බවට පත්වෙමින්ද මිලියන 10කට අධික ප්‍රමාණයක් පුද්ගලයන් මිය යාමට පත්වීමෙන්ද ඒ වසංගතයේ තිබෙන භයානකකම පිළිබඳ අපිට වාර්තා සැපීලා තියෙනවා. ඒ අනුව ලෝකයේ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන ආයත් රට සහ ලෝක මහා බලවතෙක් වන ඇමරිකා එක්සත් ජනපදයේ මරණ සංඛ්‍යාව කොවිඩ් ආසාදනය නිසා 2,00,000 ඉක්මවන විට බ්‍රසීලයේ 1,48,000 ඉක්මවන විට ඉන්දියාවේ මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවන විට ශ්‍රී ලංකාව මරණ 13කට සීමා කර ගැනීමෙන් කොවිඩ් වසංගතය මැඩ පැවැත්වීම සඳහා විචක්ෂණශීලී පාලන ක්‍රමවේදයක් ශ්‍රී ලංකා රජය විසින් අනුගමනය කළ බව අපි පිළිගත යුතු වෙනවා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් අග්‍රාමාත්‍යතුමත් රජයත් සෞඛ්‍ය බලධාරීනුත් ආරක්ෂක අංශත් මහ ජනතාවගේ විශාල කැපවීමක් කරන කොටගෙන අපි මේ දක්වා අනිකුත් බලවත් රටවල් සමග සාපේක්ෂව සැසඳීමේදී රටට අභිමානයක් හා ආඩම්බරයක් විය හැකි පන පරිද්දෙන් මනුස්ස ජීවිත බේරා ගැනීම සඳහා ඉතා විශාල ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා. ඒ අවස්ථාවේදී බොහෝ විට රටේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලදී මුදල් භාවිතා නොවි ගණදිරු කරගන්න පුළුවන්කම තිබුණා නම් මේ ක්‍රමය මීට වඩා ජනතාව අතර ප්‍රචලිත වෙලා තිබුණා නම් එය විශාල පහසුවක් වෙන්නට ඉඩ තිබුණා කියලා තමයි අපි කල්පනා කරන්නේ. ලෝකේ වෙනස් වීම හැර අනිත් සියල්ල වෙනස් වෙනවා. නොවෙනස්ව පවත්නා එකම දේ වෙනස් වීම පමණයි. ඒ අනුව මූල්‍ය ක්‍රමයේ ඉතිහාසය තුළ දෙවැනි ලෝක මහා සංග්‍රාමයේදීත් මෙවැනි විනාශයක් ඇති වෙලා ලෝකයේ සමස්ත මුදල් ක්‍රමය කඩා වැටුණු අවස්ථාවේදී වොෂින්ටන් නුවර පැවැත්වුණ මේ බ්‍රෙටන් වුඩ් සම්මේලනයේදී ලෝක බැංකුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් නිවුන් සොයුරෝ බිහි වෙමින් මේ ලෝක මූල්‍ය ක්‍රමයේ පිළිබඳ නව ප්‍රවණතාවයක් ඇති වුණා. ඉන් පසු ඇතිවෙච්ච කඩදාසි මුදල් භාවිතයෙන් පසු මුදල් විරහිත සමාජ ක්‍රමයකට ගමන් කිරීම සඳහා විවිධ මූල්‍ය උපකරණ ලෝකයේ විවිධ රටවල ඇති වුණා. ඒ අනුව තාක්ෂණය ඇති වෙලා තිබෙන ඉතාම වේගවත් සංවර්ධනය හා දියුණුව කරන කොටගෙන අපිට සිතාගත නොහැකි ආකාරයට ඉතාම විශ්වසනීය ලෙසත් ශනිකවත් අවම පිරිවැයත් යටතේ ගෙවීම් පියවීම් පද්ධති ලෝකේ පුරා දියුණු වෙලා තිබෙනවා. මීට වසර ගණනාවකට පෙර චීනයේ හිටපු තානාධිපති අපේ කරුණාතිලක අමුණුගම මැතිතුමාටත් මටත් චීන රජයේ විසින් බීජින් ෆොරින් ස්ටඩීස් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව දෙකක් ලැබුණා. එහිදී විවිධ ස්ථානවලට විශ්වවිද්‍යාලයේ විසින් රැගෙන යාමේදී කුමින් කියන ප්‍රාන්තේ කට්පව කැපූ මල් පිළිබඳ මහා වෙළඳ පොළක කුඩා ගෝවින් විශාල පිරිසක් හිමිදිරි උදෑසනට විවිධ ප්‍රදේශවලින්
මල් විවිධ වර්ගයේ මල් විශාල තොගයක් අරගෙන තොග වෙළඳ හුවමාරුවට පැමිණෙනවා. එවිට මල් අරගෙන රථවලින් පැමිණෙන අය තමන්ගේ අතේ තියෙන ජංගම දුරකථනයේ මල් පොකුරු වල ගහලා තිබෙන පුංචි කේතයකට තමන්ගේ දුරකථනය අල්ලන අවස්ථාවේදී මේ සියලු ගණදෙනු නිම වෙනවා කියලා පළවෙනි වතාවට මම දැනගත්තේ එදයි. එනිසා චීනයේ විසින් අපිට වඩා වර්ෂ 6-7කට පෙර මේ අපේ QR ක්‍රමයේ වැනි කේත භාවිතයෙන් ගණදෙනු පියවන ක්‍රමය අතිසාර්ථක ලෙස ක්‍රියාත්මක කරනු ලැබුවා. ඊටම බිම් මට්ටමේ සිට පහළම මට්ටමේ මල් හදලා මල් අලෙවි කරගන්න වෙළඳ පොළට එන අයත් තමන්ගේ ජංගම දුරකථනය හරහා තමයි සියලු ගෙවීම් පියවීම කළේ. ඉතින් ඒ නිසා මට මේ අවස්ථාවේදී මේ පිළිබඳ ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබා ගන්නට පුළුවන්කම ලැබුණා. ඊට පසු දැන් අපේ රට තුල විශාල වශයෙන් මම දකින විදියට මූල්‍ය සාක්ෂරතාවය ෆයිනෑන්ස් ලිටරසි පහළ මට්ටමක පවතින රටක්. ඒ රට තුල විශාල වශයෙන් අවිධිමත් මුදල් වෙළඳපොළක් හා විධිමත් නොවන ආකාරයේ ගෙවීම් රාශියක් සිද්ධ වෙන මගේ දැනීමේ හා විශ්වාසයේ හැටියට අපිට මේ මූල්‍ය ක්ෂේත්‍රය තුල නැති විශාල කළු ආර්ථිකයක් බ්ලැක් ඉකොනොමි එකක් 100 ගාණක් ලෙස කීයක්ද කියලා කියන්න බැරි ප්‍රමාණයක් රටේ පවතිනවා. ඉතින් ඒ තුල නිල ගණදෙනු සහ නිල නොවන ගණදෙනු ජාතික නිමෝ සංඛ්‍යා ලේඛන වලට ඇතුළත් නොවෙන්නා වූ කළු ආර්ථික ගණදෙනු විශාල ප්‍රමාණයක් මේ රට තුල සිද්ධ වෙමින් පවතිනවා. එහිදී විධිමත් මුදල් වෙළඳපොළ තුල රාජ්‍ය අංශයත් පුද්ගලික අංශයත් සියලු දෙනා මේ ශ්‍රී ලංකා මහා බැංකුව හඳුන්වා දෙන ක්‍රමවේදය වැළඳගතහොත් ඒ අපේ ඉදිරි සංවර්ධනය හා ජයග්‍රහණය සඳහා අතිශයින් වැදගත් වෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මේ කාර්යය සඳහා ඊටම විශාල මහන්සියක් දරලා සිතෙනවාට වඩා වැඩිපුර යමක් හිතලා පෙනෙනවාට වඩා වැඩිපුර යමක් දැකලා ජාත්‍යන්තර අධ්‍යක්ෂිනු තුවමාරු කරගෙන විශාල අත්හදා බැලීම් ප්‍රමාණයක් කරලා මේ විද්‍යුත් ගෙවීම් පියවීමේ පද්ධතිය සමස්ත ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන අද දිනේදී ඒ සඳහා දායක වෙච්ච මධ්‍යම බැංකුවේ හා ඒ අදාළ වෙන සියලුම පාර්ශ්වයන්ට ගරු අග්‍රාමාත්‍යතුමාගෙත් රජයේත් ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලාංකිකයන්ගෙත් ගෞරවයත් ස්තුතියත් ප්‍රණාමයත් පුද කරන්නට කැමැතියි. ඊළඟට ගරු අධිපතිතුමා සඳහන් කළා මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ ආයතන වලින් මිල ගණන් කැඳවලා තියෙනවා කියලා. මම හිතනවා විශේෂයෙන් අපේ රටේ රාජ්‍ය මාධ්‍ය ආයතන භාරකාර රජයේ යටතේ මම මාධ්‍ය ඇමති ලෙස කෙටි කාලයක් සිටිය නිසා සෑම මාසයකම වැටුප් ගෙවල ඒ ආයතනයේ පවත්වාගෙන යාම සඳහා රාජ්‍ය මාධ්‍ය ආයතන වලට මහ ජනතාවගේ බදු මුදලින් මුදල් ගෙවලා තමයි රාජ්‍ය මාධ්‍ය ආයතන පවත්වාගෙන යන්නේ. ඒ නිසා බොහෝ වැඩසටහන් රාශියක් කිසිදු ගාස්තු අය කිරීමකින් තොරව ඉෂ්ට කර දීමේ යුතුයකම හා වගකීම රාජ්‍ය මාධ්‍ය ආයතන වලට පැවරෙනවා. ඒ නිසා රාජ්‍ය මාධ්‍ය ආයතන වලින් මේ සඳහා වෙන සුවිශේෂ ජනතා දැනුවත් කිරීමක් කිසිදු ගාස්තු අය කිරීමකින් තොරව කර දෙන්නට මැදිහත් වෙන ලෙස මම ඉල්ලා සිටින්නට කැමැතියි. ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමා සඳහන් කළා මේ නව ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේදයේ පොදු ජනතාව අතර හඳුන්වා දීම සඳහා ඔවුන්ට සහනයක් සැලසුණු වස් ඊටම අවම පිරිවැයක් යටතේ හෝ කිසිදු පිරිවැයක් නොදරා ඒ ක්‍රමයේ සඳහා මේ ඇතුල් වෙන්න ඉඩ ප්‍රස්තාව පුළුල් කරන්නට කියලා. එතුමා සඳහන් කරලා තිබුණා
එතුමා මට සඳහන් කරලා කිව්වා රුපියල් 100ට වඩා අඩුවෙන් කෙරෙන කුඩා ගනුදෙනු කරන අයගෙන් කිසිදු ගාස්තුවක් අය නොකර ඒ කරන් කිරීම සඳහා මැදිහත් වෙන්න කියලා. ඒ වගේම ලංකාවේ සියලුම රාජ්‍ය ආයතන මෙම විද්‍යුත් ගෙවීම් පද්ධතිය භාවිතා කිරීම සඳහා QR කේතකමේ භාවිතා කිරීම සඳහා කැපවීමකින් යුතුව ඉදිරිපත් වුණොත් අපිට ඒ තුළ විශාල ලෙස රාජ්‍යාංශයේ කාර්යක්ෂමතාවය හා ඵලදායීත්වය වැඩි කළ හැකි බව එතුමා විසින් සඳහන් කරනු ලැබුවා. ඒ අනුව එම අපේ රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනිකුත් සියලුම ආයතනත් මේ සඳහා අනුගත වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කෙටි කාලයක් තුලදී මේ රටේ ජනතාවගේ විශ්වසනීය භාවය තවදුරටත් තහවුරු වන පරිද්දෙනුත් පිරිවැය අවම වන පරිද්දෙනුත් කාර්යක්ෂමතාවයේ වර්ධනය වන පරිද්දෙනුත් අධ්‍යයන ලෝකයේ සමග අත්වැල් බැඳගත් ඩිජිටල් ගෙවීම් පද්ධතිය අද ආරම්භ කළ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමින් ඒ සඳහා දායක වූ සැමට මෙලොව වශයෙන් කීර්තියක් හා පරලොව වශයෙන් පින්කමක් සිදු වුණ බව සඳහන් කරමින් මගේ වචන කිහිපෙ මෙයින් සමාප්ත කරනවා. ස්තුතියි අමාත්‍යතුමනි. 2020 ඩිජිටල් ගනුදෙනු වර්ෂයේ අරමුණු සාක්ෂාත් කිරීමේ ගමන් මගෙහි තවත් ජාතික වශයෙන් වැදගත් සම්දිස්ථානයක් සනිටුහන් කළ ලංකා QR ගෙවීම් ක්‍රමවේදය හඳුන්වා දීමේ උත්සවයේ අවසානයට එළඹ සිටින මේ මොහොතේ මෙහි සැපැමිණි සම්භාවනීය ඔබ සැමට අපගේ ගෞරවපූර්වක ස්තුතිය පිරිනැමීමට කැමැතියි. මේ අතර වාරයේ ලංකා QR කේතේ භාවිතා කරමින් සන්තාගාර පර්යන්තයේ ස්ථාපිත කර ඇති ලංකා සතොස ඒ වගේම සරසවි පොත්හල සහ කාගිල්ස් ෆුඩ් සිටි ආයතනවල ප්‍රදර්ශනාත්මක අලෙවි කුටිවලදී ගරු අමාත්‍යතුමන්ලා විසින් ප්‍රථම ගනුදෙනු සිදු කිරීමටත් නියමිතයි. නැවතත් ඔබ සියලු දෙනාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමින් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.